තෝරගත්තේ මෙන්න මේ අපදාන පාළිය කියන පොත. ත්‍රිපිටක 57 එක පොතක් මේක අපදාන පාළිය. මේක තේරී අපදානයේ තියෙන්නේ. මේ අපදානයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිය කාලේ හිටිය අපි නම් වලින් අහලා තියෙන ප්‍රසිද්ධ රහත් මේනින් වහන්සේලාගේ පිරිනිවීම පිළිබඳ එතුමියන් විසින් කරපු විස්තර වගේක්. ඒ අනුව මම අද ඉතුරු කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා මහා ප්‍රජාපති ගෞතමීගේ පිරිනිවීම පිළිබඳව එතුමිය ප්‍රකාශ කළ සහ ඒ අනුව ගෙතිච්ච බුදුහාඳුර විසින් දේශනා කරපු කිසියම් කාරණා රාශියක් මුල් කරගෙන අද කාටත් පොදුවේ දහම් කරුණු ටිකක් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේක 190ක් තියෙනවා ගාථා. මහා ප්‍රජාපති ගෞතමී අපදානේ ගාථා 190ක් තියෙනවා. මහා ප්‍රජාපති ගෞතමී කියනකොට අපිට හොඳටම සිහිපත් වෙනවා කවුද කියලා. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මේ ගාථා 190ම කරන්න පුළුවන් විදිහට සූදානමකින් තමයි මා පැමිණියේ. ඒ සඳහා ඔබගේ ආධාර උපකාරයේ බලාපොරොත්තු වෙනවා. අපි කතා කරපු බණ දහම් තියෙන්නේ මේකේ. ඒ නිසා ඒවා සිහිපත් කිරීමක් තමයි දිගට කරගෙන යන්නේ. එතෙන්දී ඔබට යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් මතුවුනොත් අහන්නත් පුළුවන්කම තියෙනවා. ඉන්නොත්නි මහා ප්‍රජාපති ගෞතමිය කියලා කියන්නේ බුද්ධ මාතාවට. ඒ බුද්ධ මාතාව කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සිදුවත් ගිහි කාලයේදී බාල කාලයේදී කිරිපෙව් මව නිසායි. තමා මෙලොවට ජාතක කළ මවට ඒ අවස්ථාව දෙන්න බැරි වුණා. දින 7යි ජීවත් වුණේ. ඒක බුද්ධ අපදානයේ තුල වෙන චරිත ලක්ෂණයක්. මෙලොව පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ මව්වරු සතියකින් මේ යන බව මේ පොත්වල සඳහන් වෙනවා. ඒ අනුව ලෝක ධර්මතාවයක් තමයි ඒ සිද්ධිය වුණේ. සුද්ධෝදන රජුරෝ විවාහය කරගන්න වෙලාවේදී මේ මහාමායා දේවී සහ ප්‍රජාපති කියන දේවී දෙපළම අක්කයි නංගි. ඒ දෙන්නම එකවර විවාහ කරගත්තා. ඒ විවාහ කරගන්නට හේතුත් ගණපති හැටියට සාංශාරික වශයෙන් එන පුරුදු බවයි පේන්නේ. ඒ නිසා ඒ දෙන්නම විවාහ කරගත්තා. දෙන්නම විවාහ කරගෙන ඉඳදී තමයි දෙන්නටම දරුවෝ ලැබෙන්නත් හිටියා. සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය මහා දේවී, නන්ද කුමාරයාගේ උත්පත්තිය මහා ප්‍රජාපති ගෞතමීට වුණේ. ඒ නිසා සතියකින් අම්මා මැරෙනකොට මහා ප්‍රජාපති ගෞතමීටත් දරුවෙක් හිටියා නන්ද. ඒ නිසා ඇයට කිරි එරෙන ස්වභාවය තිබුණා. ඒ කිරි තමයි පෙව්වේ. අන්න ඒ විදිහේ පසුබිමක් තුළ මේ කතාව ආරම්භ කරන්න මම කැමතියි. ඒ නිසා වැඩි ප්‍රමාද නොකර මේ ගාථාවට යන්නට මහා සූදානම් වෙනවා. මේ අපදාන කියන වචනේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ චරිත කතා කියන අදහසින්. ඒ නිසා මේක නම් කරන්නේ මහා ප්‍රජාපති ගෞතමී අපදානය. ප්‍රජාපති කියලා කියන්නේ ජනතාවට අධිපති කියන තේරුමයි. එතන මහා කියලා උදන්නේ දුන් සම්බන්ධ වෙච්ච නිසා, බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වෙච්ච නිසා. 226 වෙනි ගාථාවෙන් මේ පොතේ එක පටන් ගන්නෙ. ඒක යනවා 400 ගානක දක්වාම. මෙන්න මෙහෙමයි පටන් අරන් තියෙන්නේ. ලොවට පහනක් වූ වෙන්‍යාජන දමනයේ සාරථී වූ බුදුරජාණන් වහන්සේ එක් සමයක විශාලා මහනුවර මහවනයේ මැනමින් කරන ලද කූටාගාර ශාලාවේ වැඩ වසන සේක. පැහැදිලිද? මේ බුදුහාඳුරගෙන් තමයි විශේෂණ ඉස්සරහින් තියෙන්නේ. ලොවට පහනක් වූ. ලොවට පහනක් කියලා කියන්නේ බුදුහාඳුරන්ට තියෙන තව නමක් තමයි ආදිච්ච බන්දු කියන නම. ආදිච්ච කියලා කියන්නේ සූර්යයාට. සූර්යාලෝකය මුළු විශ්වයටම බලපානවා. මේ තියෙන දසදහසක් ලෝක ධාතුවට මේ සූර්ය ලෝකයේ ආලෝකය වැටෙනවා. ඒ නිසා බන්දු කියලා කියන්නේ ඥාතියෙක්. එවැනි ආලෝකයක් තියෙන කෙනෙකුගේ ඥාතියෙක් තමයි බුදුහාඳුර. ඒ නිසා බුදුහාඳුරට තියෙන තවත් නමක් තමයි ආදිච්ච බන්දු කියලා කියන්නේ.
ඒ නිසා පහනක් වැනි කියලා කියනවා. ඊළඟට විඤ්ඤාජන දමනයයි. ඒ කියන්නේ දමනය කළ නොහැකි මිනිස්සු දමනය කරපු අය අතරින් සාර්ථක වෙච්ච කෙනෙක් සාර්ථී කිව්ව එකයි. බුදුදානන් වහන්සේ විශාලා මහනුවර ඉන්නකොට ඌටාගාර ශාලාවේ තමයි ඉන්න අවස්ථාව පිළිබඳ තමයි ගාථාව කියන්නේ. ඊළඟට ගාථා දෙකක් එකතු කරලා මම පාලි පැත්ත කියන්න යන්නේ නැහැ. තේරුම් පැත්ත විතරක් කියලා අද ඔබව මේ ආරම්භ කරපු තැනින් තව ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරනවා. ගාථා දෙක තේරුම් තියෙනවා. එකල්ලි ජිනේන්ද්‍රයන් වහන්සේ. ජිනේන්ද්‍රයන් කියලා කියන්නේ දිනු කෙනා. සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියෝ ඒ නගරයේ කරන ලද රම්‍ය වූ මෙහෙණ වරේ කෙලසුන්ගෙන් මිදුණු රහත් මෙහෙණන් 500ක් සමග වාසය කළහ. එතකොට රජගහනුවරමයි මේ 500ක් මහරහත් මෙහෙණින් වහන්සේලා සමග ප්‍රජාපති ගෞතමී රහත් මෙහෙණිය වැඩ සිටිය ආරාමෙත් තියෙනවා. රම්‍ය වූ මහවන මෙහෙණ වරේ කෙලසුන්ගෙන් මිදුණු රහත් මෙහෙණන් 500ක් සමග වාසය කළහ. විවේකව වුණට මෙබඳු මනෝ සංකල්පයක් ඇති විය. ඒ අය එක් අවස්ථාවක විවේකයක ඉන්න වෙලාවේදී තමා පිළිබඳ සිතුවිල්ලක් පහළ කරලා තියෙනවා. මෙවැනි සංකල්පයක් ඇති විය. ඊළඟ ගාථාව 229 මම බුදුරජුන්ගේ පිරිනීම හෝ දේගසවුවන් වහන්සේගේ පිරිනීම හෝ රාහුල ආනන්ද නන්ද තෙරණුවන්ගේ පිරිනීම හෝ දක්නට නොලබමි. මහා ප්‍රජාපති ගෞතමීට සී වෙනවා මගේ මේ වයසේ හැටියට මට බුදුජානන් වහන්සේගේවත් සරියුත් මුගලන් දෙනම වහන්සේගේවත් රාහුල ආනන්ද නන්ද රහතන් වහන්සේලාගේවත් පිරිනිවීම දකින්න මට ලැබෙන්නේ නැහැ කියන අදහසක් ඇගේ හිතට ආවා. ලෝකනාථ වූ මහා ඍෂීන් වහන්සේ ඒ බුදුජානන් වහන්සේගේ විශේෂණයක් ඍෂිවරු කියලා කියන්නේ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන ඇත්තෝ තමයි ඍෂිවරු. ඒ අතරින් මහා ඍෂි අපේ බුදුහාමුදුරුවෝ. ලෝකනාථ කියලා කියන්නේ අනාථ වෙච්ච ලෝකේ ඉන්න මිනිස්සුන්ට නාථ වෙච්ච කෙනා. පිහිට වෙච්ච කෙනා. ඒ නිසා ලෝකනාථ කියනවා. අනුදන්නා ලදුව ලෝකනාථ මහා ඍෂීන් වහන්සේ විසින් අනුදන්නා ලදුව කල්ැතුව ආයු සංස්කාරයන් හැරපියා නිවීමට යන්නේ නම් මැනවි. මෙතුමිය කල්පනා කරනවා ඒ ඇත්තන් මට දකින්න හම්බෙන්නේ නැති නිසා මම කල්ැතුව පිරිනිවීම මගේ සිද්ධ වෙන බව ඒකාන්තයි කියලා පිළිගැනීමක් ඇති කරගන්න. 500ක් මෙහෙණන්ටද එබඳු විතරකයක් විය. අනිත් 500ටත් ওই විදි අදහසක්ම මතු වුණාලු. කේමාදී තෙරණිවරුන්ටද තෙල විතරකයක් විය. කේමා උප්පලවන්නා කියලා කියන්නේ සරියුත් මුගලන් දෙනම වගේ භික්ෂුණීන් වහන්සේලාගෙන් අගසව් තන්තුරු ලැබූ දෙනම. ඒතර ඒ දෙනම ඉඳලා තියෙන්නේ මේ මහා ප්‍රජාපති ගෞතමී හිටිය ආරණ්‍යමයි. එකනේ මහ පොළොව කම්පිත විය. මේක ගර්ජනාද වූයේය. මේනවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණා වූ. වැළපෙමින් කඳුළු වැගිරුවා. මේවා සැක නැතුව පිළිගන්නට ඕන. ඕවා වෙන්න බැරි වැඩ කියලා එහෙම කොහොමවත් හිතන්න එපා. ඒවා තින්නේ මෝඩෙන්ටයි අපි වගේ ධර්මයේ පිළිබඳ හැසිර නැත්තෝ මේ විදිහට හිතන්න පුරුදු වෙන්න එපා. ඒ නිසා අපවම නැවත කියන්න කැමති මේ මහ පොළොව කම්පා විය. මේක ගර්ජනාද වූයේය. ඒ කියන්නේ අහසත් ගොරවන්න පටන් ගත්තා. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණාව. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ කියලා කියන්නේ යහපත් මිනිසුන් සිටින තැන්වල දෙවිවරු ඉන්නවමයි. මේ භූමියෙත් ඉන්නවා. මේ භූමියෙත් ඉන්නවා. ඒ නිසා ඒ දෙවියෝ මේ සිතුවිල්ල දැනගෙන ඊටාම ශෝකයටපත් වෙලා කඳුළුත් වැක් කරුණා කියලා කියනවා. ඔබ හිතන්නේ ඇයි මේ මක්නිසාද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මක්නිසාද? කාලය ගන්නෙ නැහැ. සත්පුරුෂ ඇසුරකින් ඈත් වෙනකොට අපිට ඇති වෙන සාමාන්‍ය ස්වභාවයක් තමයි
අර විදිය අරහත් ඵල ලැබෙච්ච නැති අය වගේ වුණා. ඒ නිසා ඒක සත්පුරුෂයන්ගෙන් ඈත් වීම තුළ දෙවියන්ට පවා ඇති වෙන ස්වභාවික කටයුත්තක් විදියටයි ඒක සඳහන් කරන්නේ. ගෝතමී තෙරණිය මිත්‍ර මෙහෙණෝද ගෝතමිය වෙත එළඹ පාමත සිරසින් වැඳ වැටි මෙවදන් බිලූහ. එතකොට මේ 501 දෙනාටම ඒ විදිහේ අදහසක් ඇති වෙලා අනිත් 500 මහා ප්‍රජාපති ගෝතමිය ළඟට ඇවිල්ලා එතුමියගේ පාද නමස්කාර කළ බවයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. 234 ආර්යාවනි දියපොදකින් තෙමාගත් අපි ඒ රහෝගත වූම ඒ අචලූ පොළොව සැලින මියගිය ගර්ජනා කළහ. රහෝගත කියලා කියන්නේ හුදකලා වුණා කියලා කියන්නේ. ඒ අචලූ පොළොව සැලුණා. චල වෙන්නේ නැති පොළොවත් සැලුණා. මියගියත් ගර්ජනා කළා. වැළපීමක්ද ඇහෙනවා අපිට. දෙවියෝ හඬන හඬ ඇසුණු බවයි එකකින් සඳහන්. ගෝතමී උත්තමාවෙනි එකතින් මේ කුමක් සඳහාද? අර විදිහේ සිද්ධ වුණාට පස්සේ අර 500 දෙනාට මේක මෙහෙම වුණේ කොහොමද කියලා අහන්න ඕන කමක් ඇති වුණා 500ටම. මේ 501 දෙනාම වෙන්වෙන්ම හිතලා තුනේ. කෙනෙක් තව කෙනෙකුට කිව්වේ නෑ මං මේ වෙලාවේදී මේක හිතනවා කියලා. මොකද 501 දෙනාම එකම සිතුවිල්ල එකම වෙලාවේ හිතන්නට තරම් ප්‍රඥා ගෝචර වෙච්ච බවයි කියනවා. දැන් එක පන්සලේ විසන හාමුදුරුවෝ ගැන කියනකොට ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සද්ධර්මචරියන් කියලායි. නැත්නම් සබ්‍රාහ්මික කියලායි කියන්නේ. කියන්නේ එකම අදහසින් යුක්ත පිරිසක් එකතැන ඉන්නකොට සබ්‍රාහ්ම කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ 501 දෙනාටම එකම සිතුවිල්ල එකම වෙලාවේ ඇතිවීමත් එක්තරා ආශ්චර්යයක්. ඒතර මේ කට්ටිය ඇවිල්ලා අහනවා මහා ප්‍රජාපති ගෞතමගෙන් ඇයි මෙහෙණින් රහත් උතුමියනි මේ විදිහේ શબ્දයක් මේ වෙලාවේ ඇහුවේ. එවිට ඕ යම් ආවිරකින් විතර්ක කරන ලද නම් ඒ සියල්ල කීවාය. ඒ වෙලාවේදී ප්‍රජාපති ගෞතමිය තමන් හිතපු සිතුවිල්ල කිව්වා. ඒ සියලු මෙහෙණෝද තමන් කළ විතර්කයේ අයුරු එලෙසින්ම කිව්වා. එහෙම කිව්වට පස්සේ අනිත් 500 නමක් කිව්වා අනේ මෙහෙණින් වහන්සේ අපිත් ওই විදිහට මේ වෙලාවේ හිතුවා කියලා. ආර්යාවනි පරම සාන්තෝ නිවන ඉදින් ඔබට රිසිනම් මනා වෘත ඇති උත්තමාවෙනි අපි සියල්ලෝද බුද්ධානුඥාණයෙන් පිරිනිවෙන්නෙමු. අනේ රහත් මෙහෙණින් වහන්සේ ඔබතුමියට එහෙම හිතුණා නම් අපිත් බුදුජානන් වහන්සේගේ ධර්මයෙන් අනුදැන වදාරව ඉන්න පිරිසක්. ඒ නිසා අපිත් ඔබතුමියත් සමගම පිරිනිවෙන්නට කැමැත්තක් තියෙන බවයි කිව්වේ. අපි එක්කම ගෙයිනුදු භවේනුදු නික්මුණෝ වම්ම උතුම් නිවන් පුරයට එක්කම යන්නෙමු. ඒක මම තවත් ප්‍රකාශයක් කරනවා. අනේ මෑණියනි අනේ මෙහෙණින් වහන්සේ අපි ඔක්කොම එක දවසක ගෙදරින් පිට වුණේ. ඔබ අහලා තියෙනවා මේ 500 කවුද කියලා. ඒ 500 ගැන කියනවා නම් සුද්ධෝදන රජුරුව පිරිනිවන් පෑවට පස්සේ සුද්ධෝදන රජුරුව රහත් වෙලයි පිරිනිවන් පෑවේ. අම්මාට සෝවාන් වෙන්නවත් බැරි වුණා. අභිධර්ම දේශනා කළ තමයි තවුසා දිව්‍ය ලෝකයේදී දෙවි කෙනෙක් විදියට සෝවාන් වුණේ. මොකද තාත්තා තමන්ගේ මේ ලැබූ ජීවිතයේ සුද්ධෝදන රජු රහත් වෙලා තමයි පිරිනිවන් පෑවේ. ඒ පිරිනිවන් පෑවට පස්සේ මහා ප්‍රජාපති ගෞතමී තනි වෙලා මාලිගාවේ ඉන්නකොට කල්පනා කළා දැන් මට දරුවොත් නැහැ, පුරුෂයෙක් නැහැ. ඒ නිසා මගේ ජීවිතේ මීට වඩා හරවත් කරගන්න ඕනේ කියලා තමයි පැවිද්දට ගියේ. ඒ පැවිද්ද කතාව ඔබ දන්න විස්තරයක තියෙනවා. ඒ අනකොට එයා කල්පනා කළා මේ වෙනකොටත් බුදුහාඳුරෝ දඹදිවට වැඩලා තිබිච්ච අවස්ථාවක්. දඹදිව කියලා කියන්නේ අපිල වස්තුවට වැඩලා තිබිච්ච අවස්ථාවක්. ඒ සුද්ධෝදන රජුරෝ ශාක්‍ය වංශයේ අධිපතියා තමන්ගේ පුතාගේ තත්ත්වය දැනගෙන ඒ ශාක්‍ය වංශික හැම ගෙදරකටම කිව්වා තමන්ගේ ගෙදර හැම ගෙදරකින්ම එක්කෙනෙක් හරි මේ ශාසනය වෙනුවෙන් මහාන වෙන්න කියලා. ඒ කිව්වේ පිරිමියාටයි. ඒ අනුව උගක් අය මහාන වුණා. මහාන වෙච්ච නිසා ඒ ශාක්‍ය ජනපදයේ තිබිච්ච රජගෙවල් වල බොහෝ ගෙවල් වල කාන්තාවෝ වැන්දපු බවට පත් වුණා. අන්නේ වැන්දපු වෙච්ච පිරිසකින් 500ක් තමයි මේ ප්‍රජාපති ගෞතමී
මහානකම ඉල්ලා යන වෙලාවේදී ඒ පස්සෙන් ගියේ. ඒ විස්තර අපි වෙනම කතා කරමු. අපි 238 වෙනි ගාථාව එවිට ඕතමෝ නිවනට යන්නන් මට කුමක් කියම්දයි පවසමින් සියල්ලන් සමග මෙහෙණිවරින් බැහැරව ගියා. ප්‍රජාපති ගෞතමිය කල්පනා කරනවා සමා වෙන්නට ඕන මෙහෙණින් වහන්සේ රහතන් වහන්සේ කියන්න බැරි වෙනකොට විලාව ඉතුරු කරගන්නත් කිසිම අගෞරවකින් නෙවෙයි වචන පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒ මහරහත් ප්‍රජාපති ගෞතමින් වහන්සේ කල්පනා කළා මේ ඔක්කොටම දැන් පිරිනිවන් පාන්න ඕන නම් අපි දැන් මොකද්ද කරන්න ඕනේ කියලා හිතලා ඇයගේ නායකත්වයෙන් ඇය ඒ ආරාමෙන් ඒ 500ත් එක්ක එළියට එනවා. බහැරට ගියා කියන්නේ ඒකයි. මෙහෙණවර අරක්ගත් යම් දෙවි කෙනෙක් වෙත්නම් මෙහෙණවර කියලා කියන්නේ මේ 500 වාසය කරපු ස්ථානය. ඌතමෝ මට සමා කරත්වා. මෙහෙණවර මේ මාගේ පස්චිම දර්ශනයයි. මේ ආරාමයට අධිග්‍රහිත යම් දෙවි කෙනෙක් ඉන්නවා නම් මට ඒ දෙවියෝ සමා කරන්න ඕන. මේ ඔබලට අපිව දකින්න පුළුවන් අන්තිම වාරයයි කියලා ඒ අත්තන්ට සමුදෙනවා. යම් කෙනෙක් ජරා වේවයි මරණ වේවයි අප්‍රිය සංප්‍රයෝග වේවයි ප්‍රිය විප්‍රයෝග වේවයි නැද්ද අසංකෘත වූ ප්‍රත්‍යයෙන් සකස් නොවූ එතෙන්ට යන්නේ මෙයයි කිව්. අපි මේ ආපහු ඔබලාට නොදකින්නට මේ යන්න හදන්නේ කොහෙද? ජරාවක් නැති, මරණයක් නැති, අප්‍රියයන් එකතු වීමක් නැති, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැති, හේතු ප්‍රත්‍යයෙන් සකස් නොවූ අසංස්කෘත කියලා කියන්නේ සකස් නොවූ කියන තේරුමයි. හේතු ප්‍රත්‍යයෙන් සකස් නොවූ එක්තරා තැනකට තමයි අපි මේ යන්නේ කියලා දෙවියන්ට තමන්ගේ වචන වලින් කියපු විදිහ තමයි ඒකෙන් කියන්නේ. ඒතර මේ කියන්නේ නිවනේ ස්වභාවය. පිරිනිවීමෙන් පස්සේ ලැබෙන තත්ත්වය පිළිබඳ කියවෙන ස්වභාවය. මොකද්ද ස්වභාවය? නිවන තුල ජරාවක් නැහැ. ජරාව කියලා කියන්නේ අපි උපන් දවසේ ඉඳලා මැරෙනකම් දිරීමක් තමයි අපේ කෙරෙන්නේ ශරීරය තුළ. එහෙම වෙන්නේ නැහැ නිවනේ. ඊළඟට ජරාවක් නැහැ, ඒකේ මරණෙත් නැහැ. ඊළඟට ඒකේ නරකයත් නැහැ එකතු වෙන්න. අප්‍රිය සංප්‍රයෝගයක් නැහැ. ඒකේ ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීමකුත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම පිරිසක් හම්බ වෙන්නේත් නැහැ. ඊළඟට එතන සංස්කාර කියන කිසිවක් නැහැ. සකස් වෙන දේවල් කිසිවක් නැහැ. ඒ කාටද එහෙම නැත්තේ? රහත් වෙච්ච අයටයි. නිවන්ට යන අයටයි. අන්න එතෙන්ට යනවායි කියලා ඒ දෙවියන්ට කිව්ව විදිහට තමයි මෙතන සඳහන් වෙන්නේ. 241 වෙනි ගාථාව. නොරහත් බුද්ධ පුත්‍රයෝ ඒවදන් අසා සොවින් පෙරුණාව. අහෝ අපගේ මදපින් නැති බවයි වැළපුණාය. ඔය අතරතුර රහත් වෙච්ච නැති අයත් එතන ඉඳලා තියෙනවා. අන්න ඒ අය මේ වදන් අහලා ශෝකයටපත් වුණා කියලා කියනවා. පත්තලා ඒගොල්ලෝ කල්පනා කරනවා අනේ අපිට ඒ විදිහේ තැනකට යන්න බැරි අපේ පින් මදි නිසා කියලායි කියන්නේ. මේවා කියනකොට අපි අපිව ගලප ගන්නත් ඕන කියන එක මතක් කරනවා හැමතිස්සෙම. බුදුහාඳුරෝ ජීවමාන වැඩ ඉන්න කාලෙදී බුදුහාඳුරගේ බණ අහපු බොහෝ අය මාර්ගඵල ලැබලා අරහත්ත්වයේ පවා ලැබුවා. හේතුව ඒ කියනකොට තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන තමන් කොහෙද ඉන්නේ කියලා තේරුම් අරගෙන තමන් ඉන්න තැන තේරුම් අරගෙන ඉක්මන් කරනවා ඉතුරු ටික සම්පූර්ණ කරගන්න. ඒ නිසා අපිත් එහෙම වෙන්න ඕන කියලා මේ වෙලාවේ මතක් කරනවා. 242 වෙනි ගාථාව. ඔවුන්ගෙන් වෙන්ව මේ භික්ෂුණී ආරාමයේ හිස්විය. එතකොට මෙයාගෙන් තමයි මේක පිරලා තිබුණේ. එතන හිස්විය කියලා කියන්නේ තව අය ඉන්නවා. නමුත් සම්පූර්ණ වෙලා හිටියේ මෙයාගෙන් තමයි. අපිත් අපේ හිතනවා මරණකදී අම්මා තාත්තා නැතුව ගියොත් එයින් පස්සේ ඒගේ හිස්සුණයි කියලා. මොකද අපිට හිතවත් දරුවෙක් නැතුව ගියොත් පිරිච්ච පුතෙක් ගෙදර හිටියේ දුවෙක් ගෙදර හිටියේ
ඒ දුව පුත නැතුව ගියා නම් මේක හිස්සුනා කියන විදිහේ සංකල්පයක් අපිටත් ඇති වෙනවා. ඒ විදිහ අදහසක් මෙතන දෙන්නේ. ආරාමයේ හිස්සුය. සූර්යෝදයේ තාරකාමෙන් බුද්ධ පුත්‍රී භික්ෂුණීන් වූ නොපැනෙත්. සූර්යා පායපු විට තාරකා නොපෙනී යන්නාසේ මේ හිටිය භික්ෂුණීන් වහන්සේලාගේ නැවත පැමිණීමක් මෙතෙන්දී සිදු වෙන්නේ නෑ කියලා තමයි කියන්නේ. ඊළඟ ගාථාව ගංගා නදිය 500ක් නදීන් සමග සයුරට වදනාසේ මහා ප්‍රජාපති ගෝතමිය 500ක් නියනන් සමග නිවනට යයි. ඒතර කොහෙද මේ යන්නේ? නිවන් බලයි මේ 500ක් දෙනාම යන්නේ. දැන් අපිට උනත් නිවන පිළිබඳ අවබෝධය ඇතිව නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා අපිට නිවනේ තියෙන අනිත් විස්තරයම කියන්න තේරෙන්නේ නැහැ. ඊළඟ ගාථාව වීතියේ වඩනා ඈ දැක සදහැති ඔසියෝ ගෙයින් නික්ම පාමතුවේ වැඳේව මේවදන් බිනුව. මේ 500ක පාරේ යනවා දැක්ක ඒ ගමේ හිටිය ගෙවල් වල හිටිය අය දැකලා දුක් වෙලා මේ අත්තු ඇවිල්ලා නික්ම පාමතුවේ වැඳේව අකුල් අල්ලලා වැඳලා මෙන්න මේ විදිය වචන කිව්වයි කියලා කියනවා. භාග්‍යවතුනි උත්තමාවෙනි මහා භාග්‍යවත් උත්තමාවෙනි අප කෙරෙහි පහදුණු මැනව අප කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න. අනාථ වූ අපි හැරපියා ඔබ පිරිනිවන්ට යා යුතු නැත. ඒ කෘතඥ වශයෙන් අපිට හිතන හැටි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේදී කොහොම හිතපු අය ගැන පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. අනේ අපිව මෙහෙම දාලා ඔය ඇත්තෝ එහෙම ආපසු නොවන ගමනක යන්න එපා කියලා මේ ඇත්තෝ වැඳගෙන කියනවා. ඔව් මහත්සේ හඬ නගා වැළපුණා. ඔහොම හයියෙන් කෑ ගහලා ඇඬුවයි කියලා කියන්නේ. ඔවුන්ගේ ශෝක ප්‍රහාණය සඳහා ගෝතමීතුමු ඒගොල්ලන්ට ඇති වෙච්ච ශෝකේ තුනී කිරීම සඳහා මහා ප්‍රජාපති ගෝතමී මහරහත් මෙහෙණින් වහන්සේ මිහිරි වදන් පැවසුවා. දරුවනි හැඬීමෙන් කම් නැත. තොපට අද මේ සිනාසීමට කාලයයි. ඔබලා අද අනන්න නෙවෙයි යෝනේ අපිව ආදර්ශයට අරගෙන ඔබලා අද hina වෙන්නට ඕන. ඇයි එහෙම කියන්නේ? ඉන්නත් අපේ මරණය අවමංගල්‍ය. අපේ මරණය අවමංගල්‍ය. තියෙන අවමංගල්‍යාධාර සමිති තියෙන. අවමංගල්‍යාධාර මිනි පෙට්ටි විකුණන කඩ තියෙන්නේ නේද? නමුත් බුදුහාඳුරන්ගේ වෙසක් මංගල්‍යයේ තියෙන පිරිනිවීම ඒක මංගල්‍යය නේද? ඒක මංගල උත්සවයක් ඉදිරියට කරන්නේ. ඒ නිසා අවබෝධය ඇති කර ගන්න ඕන. පිරිනිවීම කියලා කියන්නේ මංගල්‍යයක්. අපේ මේ නැවත උපතත් එක්ක කරන මරණය ඒක අවමංගල්‍යයක්. අපි සම්පූර්ණ කරගත්තේ නැති පිරිසක්. මේ සිනාසීමට කාලයයි. ඔබට සතුටු වෙන්නට කාලේ අපි වගේ ඔබත් වෙන්න කියලා තමයි මේ ඉල්ලන්නේ. මා විසින් දුක පිරිසිඳ දක්නා ලදේ. එයාට බණක් කියන ওই වෙලාවේ පාරින්දේ. මා දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තා. පිරිසිඳ දැනගත්තා කියන්නේ අවබෝධ කළා කියන එක. දුකට හේතුව දුරු කෙරුවා. දුකට හේතුව අපි දුරු කරපු අය. මා විසින් දුක්ඛ නිරෝධය පසක් කරන ලදී. මා නිවන ප්‍රතිවේක්ෂා කළා. ඒ කියන්නේ නිවන සාක්ෂාත් කළා. මාර්ගයේද මනවින් වඩනා ලද. ඒ தත්තට එන්න මම මාර්ගය හොඳට වැඩුවා කියන එකයි එකෙන් කියන්නේ. ඒ දැන් බුදු ගුණ කියන වෙලාවෙදි කියනවා දුක්ඛ සත්‍ය අවබෝධ කළසේක. සමුදය සත්‍ය ප්‍රහාණය කළසේක. ඊළඟට සත්‍ය සාක්ෂාත් කළසේක. ඔව්. චතුස්සත්‍ය සාක්ෂාත් කළසේක. මාර්ග සත්‍ය වැඩුසේක. එමය අපි කියන්නේ. ඒක තමයි මේ ගාථාවේ මෙතන කියවෙන්නේ. දැන් අපි ගාථා 22ක් කියලා ඉවරයි. 248 වෙනි ගාථාව. මේ ගාථා 22කට තියෙන බණවර එකක් කියනවා. වෙනත් බණවරක් කියලා කියන්නේ අකුරු 8000ක් තියෙනවා. මේ අකුරු 8000 මම විනාඩි 15 විතර කාලයකින් තමයි
වෙලාව ගැන සලකලා කතා කරන් ගියේ. විස්තර කතා කරනවා නම් මීට වඩා රමණීය විදියට මීට වඩා ආකර්ශනීය විදියට ඔබට කරන්න පුළුවන්. මොකද මට මේ අද දවස් තුල ඕන කරලා තියෙන්නේ ඔබගේ හිත මේ කෙරේ වැඩි යොමු කරවන්නට මට ඕනකමක් තියෙනවා. ඉදිරි දින කිහිපය තුල බොහෝ දේවල් කියන්න තියෙන නිසා ඒක සමීප කරගන්න ඕන කරන පරිසරයක් තමයි මේකෙන් මම මමන්න උත්සාහ කරන්නේ. අකුරු 8ක් තමයි පදයක් කියලා කියන්නේ. මෙතන පළමු බණවර, දෙවන බණවර, ඔය වගේ පළමු බණවර, දෙවන බණවර කියලා බණවර විග්‍රහ කරනවානේ. ඒක 8-10ෙම ඒවද වෙන්නේ. ඔව්. පිරිත් පොතේ තියෙන චතුබාහනද්වාරය. පිරිත් පොතේ දහම් පද 32000ක් තියෙනවා. 8-10ව 4ක් තියෙනවා. පිරිත් කියන්නේ චතුබාහන කියලානේ. චතුබාහනද්වාර කියන පිරිත් පොතේ අකුරු 32000කින් සමන්විත ඒකේ ඇත්ත වශයෙන් තියෙන්නේ සූත්‍ර 17යි. ඒක අකුරු 8ක් තමයි පදයක් කියලා කියන්නේ. ඒ පද වලින් 4ක් තමයි අපි ගන්න පොතක් කියලා. ඊළඟට ඒ පොත් 8ක් තමයි ග්‍රන්ථයක් බවට පත් වෙන්නේ. ඒවා 32ක් තමයි මේ 8000ක් ඇදලා එන කතාව තියෙන්නේ. 248 වෙනි ගාථාව. මා විසින් ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කරන ලද එයාට කියනවා මම ශාස්ත්‍රවරයෙක් ඇසුරු කළා. ශාස්ත්‍ර කියන්නේ ගුරුවරයෙක්. බුදු සසුන් කොට නිමවන ලදී. ඒ ශාස්ත්‍රවරයා කියපු අනුශාසනා බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒකටයි. බුද්ධ ශාසනය කියන වචන තේරුම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා. සසුන් කොට නිමවන ලදී. ඒ බුද්ධ අනුශාසනාව නිම කළා. ස්කන්ධ බාරේ බාහලන ලදී. මේ ස්කන්ධයේ තියෙන බර අපි බහා තිබ්බා. අපි කොච්චර බරද? මම නම් කිලෝ 8ක් විතර බරයි. කිලෝ 8ක් විතර බරයි. ඔය හැම කෙනාටම බරක් තියෙනව නේද? ඒ ස්කන්ධ බරක් තියෙන්නේ. මොනවද කොහෙද මේ බර තියෙන්නේ? මේ බර තියෙන්නේ මම කියලා අල්ලගත්ත එකේ තියෙන්නේ. මේ මම කියන එක අල්ලගත්ත එක නැති කරගෙන ගියොත් මේ බර අඩු වෙලා උඩින් යන්නත් පුළුවන්. නේද? උඩින් යන්නේ ඒ විදිහටයි. ඒ කාලේ නිගණ්ඨයෝ තීර්ථකයෝ කිව්වා අපිට උඩින් යන්න පුළුවන් කියලා. ඊළඟට රජුරුව උඩ උණගස් දෙකක් ගැට ගහලා පාත්‍රයක් එලක පුළුවන් නම් මේක ගනින්න කියලා. අර කයිවාරු ගහපු එකම කෙනෙකුටවත් එහෙම කෙලස් තුනී කළ තුන්නේ නැහැ යන්න බැරුව. ඊට පස්සේ ඕක ගිහිල්ලා භාරද්වාජ හාමුදුරුවෝ ගත්තට පස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒ නිසා මේ ස්කන්ධ බර කියලා කියන්නේ කෙලස් බරටයි. කෙලස් බරටයි. කෙලස් ಜಾති දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඉස්සෙල්ලා නැති කරන්න ඕනේ වස්තුකාමයේ කියන එකයි. බාහිර වස්තුන් වලට තියෙන කැමැත්ත. දෙක තමයි ඔව් ආභ්‍යන්තරයේ තියෙන ක්ලේශ මාර්ගය ටික නැති කරන. මම මගේ කියලා අල්ලගත්ත මේ සලආයතන ආදී කොටස් ටික. තෘෂ්ණාව මුළුණු පුටා දමන ලදී. තෘෂ්ණාව නිර්වශේෂයෙන් වචන එකයි අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ කිසිදු උත්තරයක් නැතුව නැති කිරීම කරන්න ඕන තෘෂ්ණාව. වරක් අනාගාමී වෙච්ච බුදුහාඳුරු ජීවමාන කාලේ අනාගාමී වෙච්ච ස්වාමින් වහන්සේ නමක් ඒ උන්වහන්සේට පොඩි කැමැත්තක් ඇති වුණා තව භවයේ ඉන්න ඕන කියලා. භවයේ ඉන්න ඕන කියලා තව පොඩි කැමැත්තක් ඇති වුණා අනාගාමී. මේක ආරංචි වුණ බුදුහාඳුරන්ට අඬ ගහලා දැන් මම කියන්නේ බුදුහාඳුර කෙරුවේ නෑ ටොක්කක් කනලා කිව්වා මේ ඒ අදහස් ඉක්මනට අත්තර ගන්න. ඒකෝට අනාගාමී වුණොත් තව තියෙනවා සංයෝජන පහක් අපි ළඟ. නේද? රූපරාග කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න ආසාවක් තියෙනවා. අනාගාමී වුණා. අරූපරාග කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක අතරේ උනත් උපදින්න අදහසක් තියෙනවා. ඊළඟට මාන්නේ තියෙනවා. උද්දච්චකම තියෙනවා. අවිජ්ජාව තියෙනවා. ওই සංයෝජන පහම තියෙනවා. අනාගාමී වුණා. මෙතන කියන්නේ තෘෂ්ණාව සහ මුලින් නැති කළා කියලා. යම් අර්ථයක් සඳහා ගිහිගෙන් නික්ම බුදු සසුන්නේ පැවිදි වූයෙම්ද ඒ සියලු සංයෝජනයන්ගේ ෂේ වූ ඒ අර්ථය මා විසින් අනුප්‍රාප්තයි. බුදු ශාසනයට යමෙක් ඇතුල් වෙනවා නම් ඇතුළු යුත්තේම දස සංයෝජනම ප්‍රහීන කරන්නයි. ඒ නිසා
අනුශාසනාව සම්පූර්ණ කරන්න නම් මේ සංයෝජන සියල්ලම අනුප්‍රාප්ත කළ කියන්නේ නැවත නොනැගිටින පරිදි සම්පූර්ණයෙන්ම ප්‍රහීන කිරීම තමයි අප්පනීත වශයෙන් සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුන වූ සද්ධර්මයත් යම් තාක්කල් සිතුනාසේක්ද ඒ තාක් පිරිනිවන්නට මට කාලය වෙයි. දියණියනි මා ගැන ශෝක නොකරෝ. ඒ නිසා මගේ මේ අනගමන ගැන ඔබලා අවබෝධ කරගෙන කිසිසේත් ශෝකයට පත් වෙන්න එපා කියලා. ඒක අපිට කොහොමද කිව්වේ බණ පොතේ ගිහියන්ට එහෙම පුසක්ජනයන්ට නරුණාම අඬන්න එපා කියලා. අපිට කොහොමද කියලා ඉති මේ රහතන් වහන්සේලා. අපිට කියනවා ජාතක කතාව. අන්තිම අවවාද ඈ අන්තිම අවවාදිනේ ගන්න. නෑ අපිත් නරුණාම අඬනවා නේද? දැන් මේ පාංචකෝට වන්න හාඳුරු කියනවනේ බණ. ඒ අපි අඬුවාම මරිච් එක්කනට ඇහෙනවද? එන මොකටද දන්නේ? ආපු වැඩ පෙන්නේ. ශෝක දරා ගන්න බැරි කම. ඒ කියන්නේ තණ්හාව. මහත්ය. ඔය එන්නේ බණ ටික. ඔය එන්නේ බණ ටික තමයි. වාසිය නෑ. තමයි වාසිය. තණ්හාව. ඒ අඬන්නේ තණ්හාවට. ඒ මරිච් එක්කන වෙච්ච පාඩුවට කල්පනා වෙනවා. අයියෝ මට ඊට පස්සේ කියලා එහෙම කල්පනා වෙන්නේ නේද? ඔව් 251. ඔන්නඤ්ඤ ආනන්ද නන්දාදී තෙරණුවෝද ජිනපුත්‍ර රාහුල තෙරුද සිටුනා වූ සංගතමේ සුඛිතේ සහිතය තීර්ථකයෝ නැසුණු ඇත්තා වූය. ඒකෙත් බණක් තියෙන කියන්න කොණ්ණඤ්ඤ ආනන්ද නන්ද කියන ඇත්ත තාමත් ජීවිතුන් අතර ඉන්නවා. ඒගොල්ලෝ සැපවත් වෙලා ඉන්නේ. නමුත් වෙනත් මේ ආගමින් බාහිර වෙනත් තීර්ථකයෝ ඉන්නවා නම් ඒ ඇත්තෝ තවමත් මදමාන දික්ටි තියන අය. ඒ නිසා ඒගොල්ලෝ පරාදයි කියලා මෙතෙන්දි මතක් කරනවා. එතකොට මහත්තයා මෙතෙන්දී මේ කොණ්ඩඤ්ඤ ආනන්ද නන්ද රාහුල ඒගොල්ලෝ රහත් වෙලා නැහැ නේ. රහත් වෙලා. කොණ්ඩඤ්ඤ රහත්. රහත් වෙලා. රාහුල හම්බුනේ ආනන්ද හාමුදුරුවෝ නෑ. නන්ද හාමුදුරුවෝ රහත්. රහත්ුනේ නෑ කිව්වට සම්බෝධි පරායන කියලානේ කියන්නේ. කියන්නේ අනිවාර්යෙන් රහත් වෙනවා. 252 වෙනි ගාථාව ඔක්කාක වංශයේ මරුන් මඩනා යසස උස්ස නැග සිටියේය. දැරියනි නිවන් සඳහා මගට දැන් කාලය නොවන්නේද? ඔක්කාක වංශය කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ වංශයක්. ඒ කියන්නේ සම්මත ලෝකයේ පවතින වංශ කතාවක්. ඒ ඔක්කාක වංශයේ කීර්තිය යසස ඔප්නංගවල තියෙන බුදු කෙනෙක් ඒ තුලින් පහළ වෙලා ඒ නිසා නිවන් මග යන්නට දැන් හැමෝටම කාලය උදා වෙලායි තියෙන්නේ කියලා ඒ විස්තර කරනවා. බොහෝ කලක සිට මා විසින් යමක් පතන ලද නම් එය අද සිදු වෙයි. මේ වනාහි සන්තෝෂ ජනක වේරි වාදනයට කාලයයි. සතුටින් බෙර ගහන්නට හොඳ දවසක් තමයි අද උදා වෙලා තියෙන්නේ. දැරියනි තොපගේ කඳුලින් කවර වැඩක්ද? එසේ යන මට ඔබ අඬලා මට තියෙන ප්‍රයෝජනය කුමක්ද? සා මා වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් ඔබලා නාඬන්න. ඔබලත් අපි ඉන්න තැනට එන්න උත්සාහ කරන්න. 254 වෙනි ගාථාව ඉදින් මා කෙරෙහි දයාවක් ඇතනම් කෘතඥතාවයක් ඇතනම් තොපි සියල්ලෝ සද්ධර්ම ස්ථිතිය සඳහා දැඩි වීරිය කරව. අන්න අනුශාසනාව අන්න අවවාදේ. ඔබලා මට යම්කිසි ආදරයක් තිබෙනවා නම් කළ හැකි එකම දේ තමයි සියල්ලෝම මේ ධර්මයේ දරා ගන්නට උත්සාහ කරන්න. ධර්ම ස්ථිතිය මේ ධර්මයේ දරාගෙන තමගේ ජීවිතයට ඇතුළත් කරගෙන ඒ තුලින් ප්‍රතිඵල ලබන කෙනෙක් බවට පත් වෙන එක තමයි කරන්න පුළුවන් උත්තම උපහාරය. තව හොඳ කරුණු ඉස්සරහට තියෙනවා. දැන් ඔය මහා ප්‍රජාපතිතු ගෝතමීන් ඔය ටික දැන් දේශනා කරන්නේ අනිත් අනිත් කට්ටිය ඔය අඬන්නලා ඇස්තිලා ඉන්න කට්ටිය. ඒතකොට ඒ ප්‍රජාපති ගෝතමිය ඒ කාලේදී ওই ධර්මය දැනගෙන හිටියේ රහත් වෙච්ච නිසා.
ඊට නැතුව දැනගන්න බෑ. මේ රහත් ප්‍රජාපති ගෞතම ගැන කතා කරන්නේ. රහත් වෙච්ච කෙනා මේ අන්තිම දවසේ ගැන මේ කතා කරන්නේ. පිරිනිවන් පාන්න යන්නේ. සයහාය වෙනකොට සියලු ධර්මයේ අවබෝධ කරගන්නවා. ඒ විදිහේ ප්‍රශ්න අහන්න ඕන. මම මේ කියාගෙන ගියාට මට තේරෙන්නේ නැහැ හැමෝටම අවබෝධයෙන් වැටහෙනවද කියන එක. ඒ නිසා ඒ විදිහ අතුරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. මේ රහත් වෙච්ච මහා ප්‍රජාපති ගෞතමගේ අන්තිම දවස ගැන තියෙන සටහනක් තමයි කියවන්නේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් ගෞරවයක් තියෙනවා නම් ඔබ කළ යුත්තේ මේ ශාස්ත්‍රීය දහම අදහන එක තමයි, පිළිපදින එක තමයි කියලා කියනවා. 255 වෙනි ගාථාව. මා විසින් ආයදනා ලද බුදුරජාණන් වහන්සේ මාගමුන්ට ප්‍රවිජ්‍යාව දුන්සේක. මගේ ආයදීමෙන් කාන්තාවන්ටත් පැවිද්ද ලබා දුන්න බුදුහාමුදුරුවෝ. එයින් යමෙක් සතුටු වන්නේ නම් එසේ අනුව තෙපිදු සිටුවයි මහා ප්‍රජාපති ගෞතමිය. ඒ ආපු ගෙයින් එළියට ආපු කට්ටියට කියනවා ඔබලත් ඔය ගෘහස්ත වාසය අයින් කරලා පුළුවන් තරම් ඉක්මනින් මේ සසර ගමනින් මිදෙන ගමන්ට එකතු වෙන්න කියලා අවසන් බදන් අනුශාසනා කර කර තමයි මේ පාරේ යන්නේ. ඔවුන්ට මෙසේ අනුශාසනා කොට මේනන් විසින් පෙරටු කරන ලද්දී බුදුරජාණන් වෙත එළඹ වැඳ මේ වදන් පැවසුවිය. මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ 500ක් භික්ෂූන් පෙරටු කරගෙන ඇය වඩින්න අන්තිමට පෙරටු කරගෙන එහෙම දිගින් දිගට ඇවිල්ලා බුදුහාඳුන ළඟට ආවයි කියලායි මේ කියන්නේ. ඇවිල්ලා මෙන්න මෙහෙම බුදුහාඳුනට කියනවා. සුගතයන් වහන්සේ මම ඔබගේ මව් වෙමි. මේ මොකද්ද මේ කතාවේ තේරුම? මේ අම්මද? මේ අම්මද? කිරිමල්. සුළු මාව. කිරිමාව. ඒ ගැන මොකද කියන්නේ? මනිස් මාත්මයට අදහසක් තියෙනවද? මා ඔබගේ මව් වෙමි. ඇයි එහෙම කිව්වේ? නෑ මා කිරි දීලා හදුවනම් එයා තමයි මව කියන එකයි. ඔව් ඒ කිව්වේ සම්මත ලෝකේ සම්මත වචන. ලෝකයේ මතේ තමයි මම නම් දැක්කේ. සම්මතේ තමයි කිව්වේ. සම්මතයට ගත්තොත් අම්මා. තමන්ගේ තන වලින් කිරි දී හැදුවනම් ඒ මව. දැන් අපිට පේනවා ඊට පස්සේන ගාථාවල අම්මා දුව වෙන හැටි. මම ඔබගේ මව් වෙමි. වීරයන් වහන්සේ ඔබද මාගේ පියා වෙති. මම ඔබේ අම්මා වුණාට ඔබ මගේ තාත්තා. ඒ කියන්නේ නේද? බුදු ඒතර මේ දුව එයා දුව. මේ තාත්තට ජාතක වෙච්ච විදිහ තමයි අති ජාතක වෙච්ච ජීවක් විදිහ තමයි මේ කතා කරන්නේ. ඔබද මාගේ පියා වෙති. නාථයන් වහන්සේ ඔබ මට සදහම් සුව දුන්නා. සදහම් සුව කියලා කියන්නේ මේ ධර්මයේ සැපේමයි කියන්නේ. මේ ධර්මයේ දුක ගැන කතා කරන්නේ සැපය තහවුරු කරලා දෙන්නයි. දුක අවබෝධ කරන්නේ නැතුව සැප කියන එක මොකක්ද කියලා දන්නේ නැහැ කෙනෙක්. ඒ නිසා මේක සදහම් කියලා කියන්නට එක හේතුවක් එමයයි. ඒ සදහම් සුවේ මට ඔබ දුන්න කෙනා. ගෞතමයන් වහන්සේ ඔබ වෙතින් යලි මම උපන් වෙමි. ඔබ වෙතින් මම නැවත උපදිච්ච කෙනෙක්. පින්වත්නි දැන් අපි තේරුම් ගන්න ඕන ඔබ දන්නවද දන්නේ හාඳුරු පැවිදි කරනවා. පැවිදි කරන වෙලාවේදී කරන ක්‍රමයක් තමයි ඉස්සෙල්ලා රජ ඇඳුම් අඳිනවා. මේ ඇඳුම් ගලවලා රජ ඇඳුමක් අඳිනවා. අඳලා ඊට පස්සේ ඒක ගලවලා හිස බූ ගාලා ඊට පස්සේ මොකද කරන්නේ? සුදු ඇඳුමක් අඳිනවා. ඒ සුදු ඇඳුමින් පස්සේ ආපහු මොකද කරන්නේ? ආපහු සිවුරු දානවා. ඒ සුදු ඇඳුමින් සිවුරට යාම තුල ඒක යලි උපදීමක් තමයි අපේ වනපොතේ උගන්වන්නේ. ඒ යලි උපදීම අපිට තාවුරු කරන්න පුළුවන් අර කලින් පාවිච්චි කරපු නම පවා වෙනස් කරනවා. ජාතක කරපු අම්මා තාත්තා දීපු නමත් වෙනස් කරලා ධර්මයේ නමක් තමයි ඊට පස්සේ දෙන්නේ. ඒක යලි උපදීම. ඒ නිසා මහානකම කියලා කියන්නේ නැවත ඉපදීමක්, නැවත උත්පත්තිය.
යලි උපන්නේ. සුගතයන් වහන්සේ ඔබගේ රූකය මා විසින් වඩන ලදේ. මොකද මේ රූකය කියලා කියන්නේ? රූපකය. අරමත්ත ධම්මයේ තුල රූපකය කියන්නේ සද්ධර්ම කායයට. දහම් කායයට තමයි එතන කියන්නේ. ධර්මයේ කියන ගොඩනැගිල්ල තමයි එතන සඳහන් කරන්නේ. ධර්ම කාය. මා විසින් වඩන ලදී කියලා කියන්නේ ඒක මම දිනු කරගත්තා. මාගේ අභිනන්දනීය දහම් කය ඔබ විසින් වඩන ලදී. ඒ දහම තුලින් ඒ නැවත ඇති කරගත් උත්පත්තිය ඔබ වර්ධනය කරලා දුන්නා මට. මේ බුදුහාඳුර ළඟට ආපු 500 අතර නායකත්වයේ දරන ප්‍රජාපති ගෞතමිය ඒ 500 දෙනා යෝජනය කරමින් ඒ 500ගෙම අදහස තමයි මෙතුමියගේ තුලින් මේ ප්‍රකාශ වෙන්නේ. මේ 500ට මේ தත්ත්වය ලැබිලා. මා විසින් ඔබ මොහොතක් සාපිපාසා සංසිඳවන කිරිපවන ලදහු. මට ඔබ විසින් අත්‍යන්ත සාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි. මම ඔබට පෙවපු කිරි කොච්චර කාලයකට ඇද්ද? බබෙක් කිරි බීලා පැය කීයකින් අඬනවා? පැය දෙකක්. සමහර පොඩි කාලේ නම් ඊටත් වඩා අඩු ඉන්නේ පොඩ්ඩනේ. බෑ භාගෙන් භාගට අඬනවා. බෑ භාගෙන් භාගට පොඩි කාලේ ඉපදිච්ච ගමන් මොනියන් ඉතින් මේ ඒක තමයි මේ කියන්නේ. ඔබට මන් දුන්න කිරි බඩගින්නටයි තිබහටයි ඒක මොහොතකටයි බලපෑවේ. ඉන්නදී අපිට සංසාරේ පුරා ආපු රෝගය තමයි බඩගින්න. ඒක මේ සසර ගමන කෙලවරන තුරු අපිට පවතින රෝගයක්. චිකිච්ඡා පරමා රෝගා කියලා අපි අහලා තියෙනවා. කවදාවත් නැති කරන්න බැරි රෝගේ බඩගින්න. එහෙම බඩගින්න ඉන්න අයට සදාකාලික ආහාරයක් තමයි මේ ධර්මය කියලා කියන්නේ. නැවත ආහාර නොගන්න තත්ත්වයට පාවිච්චි කරන්න තත්ත්වයක් මෙතියි. ඔබ මට අත්‍යන්ත සාන්ත වූ දහම. එතන අත්‍යන්ත සාන්ත කියන්නේ අති උදාර දහම මට පොහොපු නිසා මගේ බඩගින්න මින් පස්සේ උදා වෙන්නේ නැහැ. නැවත උපතක් ලැබුවොත් අපි අරන් යන ලොකුම රෝගේ තමයි බඩගින්න. මොකද එහෙම දෙයක් මට ඊට පස්සේ ඇති වෙනවා. මහා මුනිවරයාණෙනි මා විසින් වැඩිමේ රැකීමේලා ඔබ ණයගැති නොවේති. ඒ නිසා ඔබ මට මේ කරපු උපකාරය නිසා ඔබට මා දුන් කිරිවලට ඔබ මට ණය නැහැ කියලා එහෙම කියන්නේ. අපි අංගුත්තර නිකායේ සූත්‍ර කළා බදාදා පන්තියේ ඒ පන්තිය මට මතකයි බ්‍රාහ්මණ කියලා සූත්‍රයක් කළා. සූත්‍රයේදී කියවෙනවා එක තැනකදී මව්පිය උපස්ථානයේදී මවකට මවයි පියයි දෙදෙනා එක්ක එක් දරුවෙක් කරව උරහිස මත තබාගෙන අම්මා එක පැත්තක තාත්තා එක පැත්තක තබාගෙන අවුරුදු 100ක් කර උඩ තියාගෙන එක දිගට තියාගෙන කොතර මහන්සියක් දරන්නද? ඒ තුල මල මූත්‍ර වගුරුමින් ඒවා පිරිසුදු කරමින් ආවනින් පවුමින් සාත්තු කළත් අම්මා අපිට දීපු කිරිවල ණය ගෙවන්න බෑ කියලා කියනවා. එහෙනම් කොහොමද ගෙවන්න පුළුවන් කියන එකත් ඒ සූත්‍රයේ කියනවා. කොහොමද ගෙවන්න පුළුවන්? ඒ අම්මයි තාත්තයි ධර්ම මාර්ගයට යොමු කරන්න පුළුවන් අන්න ණය ගෙවුවා. සරුවත් මහ රහතන් වහන්සේ අන්තිමට පිරිනිවන් පෑවේ අම්මගේ ගෙදරට ගිහින්. හේතුව අම්මා ඒ වෙනකොටත් මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණ ආගම දාන කෙනෙක්. මොකද අම්මා සම්මාදිට්ඨි කරලා ඒ ණයෙන් ගැලවිලා තමයි සරුවත් ආඳුර පිරිනිවන් පෑවේ. ඒ නිසා එහෙම තත්ත්වයක් වන්පත උගන්වන්න අද ඒකට ආත්පසින් තත්ත්වයක් තියෙන්නේ. අද වැඩි හිටි වෙනකොට අපිට වෙලා තියෙන්නේ දරුවන්ගේ ගෙවල් දොරවල් මුර කරන මුරකාරයෝ. සිකියුරිටි වෙලානේ නේද? ඊට පස්සේ පොයි දවසට සිල් ගන්න යන්න ගියොත් එහෙම අනේ අම්මේ අදත් මට ඕ ටයිම් එකක් තියෙනවා කරගෙන ළමයි ටික කාලෙක දාලා යන්න. නෝනටත් ඕ ටයිම්. නේද? ඒ තරම් වළක්වන ස්වභාවයේ තත්ත්වයකට සමාජ වැටලා තියෙන්නේ. බණපොත කියන්නේ මෙහෙම බවත් මේ වෙලාවේ මතක් කරනවා. මහා මුනිවරයාණෙනි
නායකත්ව නිමිති පුතුන් කැමැති යම් ස්ත්‍රූ වෙත්නම් ඔව් ඔබ බඳු පුතුක ලබත්වා. දරුවෝ කැමැති දෙමව්පියෝ ඉන්නවා නම් ලබනවා නම් ලබන්න ඕනේ මෙන්න මේ වගේ බුදු පුත්තු කියලා මේ මහා ප්‍රතාප ගෞතමිය බුදුහාමුදුරු ඉදිරිපිට ප්‍රකාශ කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ඉදිරිපිටක මහා ප්‍රජාපති ගෞතමිය දේශනා කරනවා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේත් ওই කාරණා දැනගෙන ඉන්නේ නැති නේ. දැන් මෙතනදී අපි දන්නේ නැහැ කියලා හිතමු. බුදුරජාණන් ඒ කියන්නේ වහන්සේ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපුවානේ මේ කියන්නේ. ඒක මේ අපි කියන්නේත් ඒවනේ. අපි කියන්නේත් ඒව. මෙයා මේ ටික දැන් කියයි කියේ. අපි බලමු මොනවද කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන ඒවාත් තියෙනවා. මන්දාතු ආදී රජුන්ගේ යම් අවක් වුනම් භවසයුරේ ගිලුණාය. මහා මන්දාතු කියලා රජ කෙනෙක් අපිට හම්බ වෙනවා. ඒ රජුරු සක්විති රජ කෙනෙක් නෙමෙයි. එයාට තුමන රත්න චක්‍රයක් ඕන තැනක ගිහිල්ලා ඒ චක්‍රේ කරකවපුවාම ඕනම කෙනෙක් යටත් වෙනවා. මේ පෘථිවියේ තියෙන හැම රාජ්‍යයක්ම යටත් කරගෙන ඊට පස්සේ ඇහුවා ගියේ ළඟ හිටිය සෙනෙවින්ගෙන් මීට වඩා හොඳ තැන් තියෙනවද කියලා ඇහුවා. අයියෝ ස්වාමීන් කොච්චර තියෙනවද? දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එහෙනම් එහෙනම් කියලා එහෙත් ගියා. එහෙම ගිහිල්ලා ඒ ගැන කතර විස්තර ගොඩක් තියෙනවා. එහෙම ගිහිල්ලා දිව්‍ය ලෝකෙත් ශක්‍ර දේවේන්ද්‍ර 36 දෙනෙක් පහළ වෙනකම් මේ මහා මන්දාතු රජුරු අවුත්සා දිව්‍ය ලෝකෙ ඉඳලා තියෙනවා. ඒත් ඇති වෙලා නැහැ. ඒ තරම් මේ කාමයේ කියනක සතුටු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට තියෙන ලොකුම දේ තමයි ලැබිච්ච දෙයින් සතුටු වෙලා ඒකෙන් පුළුවන් තරම් ඈත් වෙන එක තමයි. ඒකෙන් තියෙන ගැළවීම. ඒ නිසා මේ මහා මන්දාතු රජුරු එතෙන්ට ගත්තේ ඕ භවසයුරේ ගිලුණාය. මේ කාමයට ගිජු වෙලා ඔව් මේ සසරේ ගිල්ලා ඉන්නේ. පුත්‍රයාණෙනි ඔබ විසින් මව භවසයුරෙන් තරණය කරන ලද වේ. එනමුත් ඔබ නම් මාව මේ භවයෙන් මාව තරණය කළා. රාජමාතා රාජමහේසී යන නම ස්ත්‍රීන්ට සුලභය. රජවරු කොච්චර ඉන්නද නේද? දැන් ඔය විශාලා මහනුවර රජවරු හිටියලු 7007 දෙනෙක්. ඒ රජවරුන්ට විසෝරු කී දෙනෙක් ඉන්නේ නැද්ද? අත්තපුර කියන්නේ 7007ක් ඉන්නේ නැති නේද? ඒ කාලේ එක්කෙනෙකුට 4ක් විතර ඉඳලා තියෙනවා. අපි 7007ක් ගමු. ඒ නිසා රාජ මව්වරු රාජ මහේචිකාවෝ ඕනපදන් ඉන්නවා. රාජ මාතා රාජ මහේසි යන නම සුලභයි. බුද්ධ මාතා යන නමක් ඇද්ද තෙල නම පරම දුර්ලභයි. ඊළඟට 264 වෙනි ගාථා. මේ කය හැරපියා පිරිනිවන්නට රිසියෙන්. දැන් බුදුහාමුදුරන්ට කියලා මහා ප්‍රජාපති ගෞතමිය ස්වාමීනි මා දැන් ලැබූ මේ කය අත්තර පිරිනිවන් පානට කැමැති. වීර වූ දුක් කෙලවර කරන නායකයන් වහන්සේ ඒ සඳහා මට අනුදැන වදාළ මැනවි. ඒ සඳහා මට අනුදැන වදාළ මැනවි. ඒ නිසා ස්වාමීනි මට ඒ සඳහා අවසර දෙන්න කියලා ඉල්ලනවා. ඔබත් මාත් අහලා තියෙනවා චරිත මොකලන් දෙනම ගැන. මොකලන් මහරහතන් වහන්සේ සොරුන්ගේ අතින් ඇට බිඳෙන තුරු ආහාර කාලේ තමයි පිරිනිවන් පාන්නේ. නමුත් තමන් වහන්සේ තුළ තිබිච්ච නිර්දි බලයෙන් නැවත ඒ ශරීරය සකසාගෙන නැවත වරක් බුදුහාමුදුරන්ට ගිහිල්ලා අවසර අරගෙන තමයි පිරිනිවන් පාන්නේ. සරුත්තාංගුත් එහෙමයි. සරුත්තාංගුත් බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියලා තමයි පිරිනිවන් පාන්න නාලන්දාවට යන ගමන සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මහා ප්‍රජාපති ගෞතමියත් ඒ සඳහා අවසර ඉල්ලීම තමයි මෙතනදි කරන්නේ. සක් අකුසු දද ලකුණෙන් ගැවසුණු පියුම් බඳු සිව්මැලි ආදිගු කරන මැනවි. බුදුරජාණන් වහන්සේගේ පාදයේ අපි අහලා තියෙනවා මංගල ලකුණු 108ක් තියෙනවායි කියලා. ඒ ලකුණු වල සංකේත තමයි මේ කියන්නේ. ඒ නිසා ඒ සංකේත වලින් කියවෙන්නේ මේ පාදය ගැනයි කියවෙන්නේ. ඒ නිසා මහා ප්‍රජාපති කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දෙපා මට වන්දනයට දිගු කරන්න කියලා ඉල්ලනවා. පුත්‍ර ප්‍රේමයෙන් ඔබට ප්‍රණාම කරමි. පළමු කොට මම ඔබට පුතෙක් වශයෙන්
මේ ප්‍රදානය කරන්නට මා කැමැතියි. ඊළඟ ගාථාව රංකඳක් බඳු සිරුර පාල කරනු මැනවි. නායකයාණන් වහන්සේ ඔබගේ කය මැනවින් දැකීම කොට සාන්තියට යන්නෙමි. මා පිරිනිවන් පාන්නට කලින් පාදයේ විතරක් නෙවෙයි ස්වාමීනි මා ඔබේ මෑණියන් වශයෙන් ඔබගේ ශ්‍රී කයත් බලන්නට මං කැමතියි. ඔබ අහලා තියෙනව නේද බණ අහනකොට බුදුහාඳුරගේ කය බලපු කෙනෙක් ගැන කතාවක්. මේ එතන කියවෙන තැන තමයි. මහා ප්‍රජාපති ගෞතමයා කිව්වා මට ඔබ වහන්සේගේ කයත් බලන්න කැමතියි. ඇයි අම්ම කෙනෙක් විදියට මවක් විදියට පුතුණුවනි කියලායි ආමන්ත්‍රණය කළේ. දැන් අපි මරණයකදී අන්තිමට දේහය බලන්න කැමැත්ත දක්වන්නේ මොකද? පෙන්නන හේතුව අර බැලීම තමයි. මෙතෙන්දි කියනවා අම්මා පුතාගේ ශ්‍රී ශරීරය බලන්න කැමතියි කියන. එලායිද බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිවුර දෙපැත්තට කරලා ඉන දක්වා පාත් කරලා පිටපැත්තේම පෙන්වන බවයි මේකෙන් කියනවා. ඒ ගැන විස්තර අහගන්න තව කියනවා. රංකඳක් බඳු සිරුර පාල කරනු මැනවි. මට විවෘත කරන්න කියලායි කියන්නේ. නායකයන් වහන්සේ ඔබේ කය මැනවින් දැකීමට සාන්තියට යන්නේ. මා නිවනට යන්න කලින් මට ඔබේ ශ්‍රී ශරීරයේ දකින්න ආසයි. ජිනේන්ද්‍රයන් වහන්සේ ද්විති සංවර ලක්ෂණා ප්‍රේත සුප්‍රභාණයෙන් අලංකෘත සන්ධ්‍යාවලායෙන් ඉවත් වූ බාලාර්ක බඳු සෝ ශරීරයේ සුළුමවට දර්ශනය කර වූ සේක. බුදුහාමුදුරුවෝ වෙලාවේදී තමන්ගේ ශරීරය පෙන්වූ බවයි ඒ ගාථාවෙන් සඳහන් කරන්නේ. ඒ ගාථාවේ කියනවා බුදුජානන් වහන්සේගේ ශරීරය මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්තයි. ඊළඟට 80 ව්‍යංජනයන්ගෙන් යුක්තයි. ඊළඟට බඹයක් පමණ විහිදෙන කේතුමාලා අලංකාරයෙන් යුක්තයි. මේ අලංකෘත සන්ධ්‍යා වලාවෙන් වහගත්ත සිවුරෙන් බලාගත්ත ඒ සිරුරේ විවෘත කරලා ඒ වෙලාවේදී මහා ප්‍රජාපති ගෞතමයට පෙන්වූ බවයි මේ ගාථාවෙන් කියවෙන්නේ. ඒ බව කියවෙන තැන මෙතන බවත් ඔබට කියන්න මම කැමතියි. 268 වෙනි ගාථාව ඉබ්බිති ඕතමෝ ප්‍රබුද්ධ පත්ම සදෘශ වූ තරුණ සූර්යා බඳු ප්‍රභාවන් චක්‍ර ලක්ෂණ ඇති ශ්‍රී පාද මතුවේ සිරසින් වැඳ වැටුණාය. මේ ශරීරය බල ඉවරලා නැවත වරක් පාමුල වැඳ වැටිලා නමස්කාරව බුදුහාඳුරන්ට ගෞරව දැක්වුවා කියලා කියනවා. සූර්ය වංශයට ධ්වජයක් වූ නරාදිත්වයෙන් ශ්‍රේෂ්ඨ වූ, ඒ කියන්නේ නරයන්ට ශ්‍රේෂ්ඨ වූ අසුළු මරණයේදී මම ප්‍රණාම කරමි. අවසන් ආත්මය ලැබූ මම ඔබට මේ දක්වන අවසාන ගෞරවයයි. මම යලිත් ඔබ නොදකිමි. නැවත වරක් මේ සංසාරයේදී ඔබ මට දකින්න ලැබෙන්නේ නැහැ. ලෝකාග්‍රයන් වහන්සේ ස්ත්‍රී වුනම් සියලු වර්ධ කෙරෙත් යයි දන්නා ලද. ඉතින් මාගේ කිසියම් දසක් ඇතනම් කරුණාවට ආකරු උතුමාණෙනි ඒ ක්ෂමා කරනු මැනවි. ලෝක සම්මතයක් තියෙනවා ස්ත්‍රීන්ගෙන් මොනවද වෙන්නේ? වරද සිදු වෙනවයි කියන. රාහුල හාමුදුරු කිව්වා නේද කවි පොතේ? වරද නොබෙදෙන ළමුන් කවරද කියලා නේද? කිව්වා නේද? ඒව තමයි මේ බණ පොතටත් ඇවිල්ලා තියෙන්නේ. බණ පොතෙන් තමයි ඒවටත් දීලා තියෙන්නේ. මහා ප්‍රජාපති ගෞතමී කියනවා ස්ත්‍රී සිත හැමතිස්සෙම දුර්වලයි පුරුෂ සිතට වඩා. ඒක බණ තියෙන සූත්‍ර වෙනම තියෙනවා. ඒ නිසා අපි අතින් වැරදි වෙනවා. ඒක ස්වාමීනි එහෙම වරදක් මා ඔබේ මේ තත්ත්වෙට එන්න කලින් යම් සිද්ධියක් සිදු වුණා නම් මට සමා වෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. උතුමාණෙනි සමා කරනු මැනවි. යම් මේකින් මම ස්ත්‍රීන්ට පැවිද්ද පුන පුනා යාඥා කළමුද? මොකද්ද කරු වැරද්ද? වෙලා යා මතක් වෙන්නේ. තුන් පාරක් කිල්ලුවා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා. ස්ත්‍රී පැවිදි ප්‍රතික්ෂේප කළා. තුන් පාරක් කිල්ලුවා. ඒක තමයි මතක් වුනේ. ඒක මම වරදක් වූ කියලා ඔබට හිතෙනවා නම් මට ඒක සමා වෙන්න කියලා තමයි ඒ ඉල්ලීම කරන්නේ.
යාඥා කළ මුද ඉතින් එයිලා මාගේ දොසක් ඇත්නම් නරෝත්තමයාණෙනි ඒ ක්ෂමා කරනු මැනවි. ඉංගේ සුදු දුර්වලයි කියලා ඇහෙනවනේ. අර පැත්තේ. ඒවා අපි බලාපොරොත්තුෙන් තමයි මේක කරන්නේ. දැන් මේවා මම කියාගෙන යන්නේ අපිත් මේ ධර්මයේ හැසිරීම තුළ අපිත් මැරෙන වෙලාවේදී සිහිය ඇතුව මැරෙයි කියලා මම හිතනවා. එහෙම වෙයි කියලා අපිට කියන්න තරම් මොලයක් දැනීමක් නැහැ. එහෙම හිතෙනවා. ඒ වෙලාවේදී අපිත් ඇති කරගත යුතු සිතුවිලි තමයි එහෙම සිහියෙන් මිය ගියොත් අපිට කරන්න තියෙන දේවල් තමයි මේ සඳහන් වෙන්නේ. අපි rahat වෙන්නේ නැහැ. මට මේක රසය දෙන්න බෑ ඉක්මන් කරන නිසා ඒකයි මට තියෙන ආඩුව. රසය තියෙනවා අර මට තව ගැටලුවක් තියෙනවා මේ මහා ප්‍රජාපති ගෝත්‍රයේට ආසාවක් සහ දෘෂ්ටාවක් ඇති වෙලාද අර බුදුරජාණන් වහන්සේගේ උඩුකය සිරුර නිරාවරණය කරන්න කිව්වේ. එතෙන්දී නෑ එතෙන්දී අපි ධර්මානුකූලව හිතන්න ඕනේ මවක් වශයෙන් ඇති වෙන සිතුවිලි. දැන් අපිට ඒක ඇති වෙනවනේ. දැන් අපිට මේක අදාළ කරගන්න පුළුවන්කමක් තියෙනවනේ. අපි අන්තිමට දැන් ඊයේ පෙරේද මේ කවුද කියන්නේ මලානියන් ප්‍රසිද්ධ ගායන සින්දු කීප කෙනෙක් නීලා වික්‍රමසිංහ. එයාගේ රුසියාවේ ඉඳලා මිනිහා ගෙනාව ඉතාලියේ ඉඳලා කාටවත් බලන්න බැරි වුණානේ. මිනිහ මේ ලංකාවට ගෙනාව බලන්න බැරි. ඒ වගේ අපි අන්තිමට බලන්න ආසාවක් තියෙනවා. දැන් මෙතනදී මේ කිව්වේ අනේ මම අතක ගහ කිරි දීදි. දැන් කිරි දෙනකොට අම්මලා පිට අත ගන්නවනේ. පොඩි කාලේදී. ඒ සිතුවිල්ල මතක් කරේද මේ තමයි. ඒ සිතුවිලි පවා තියෙනවා. දැන් එතකොට rahat වෙච්ච කෙනෙකුට ඒ සිතුවිලි නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. මුත් ඒවල ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නොඇලීම තමයි. ඒක මුත් එහෙම සිතුවිල්ලක් ඇති වෙනවා කියලා අපිට මේ කියන්නේ. වීරයන් වහන්සේ ඔබගේ ආඥාවෙන් භික්ෂුණී මා විසින් අනුශාසිතය. මේ ඉන්න අනිත් 500 මගේ අනුදැනීමෙන් ඔබගේ අනුදැනීම ඇතුව ඉන්න පිරිසක්. ඉතින් එහිලා වරදවා කළ අනුශාසනයක් වේ නම් සමාධිපති ආණෙනි ඒද කමන්න. සමාධිපති ආණෙනි කියන්නේ වරදට සමාව දෙන කෙනායි. වරදට සමාව දෙන කෙනා බුදුහාම. දැන් අපිට උනත් වරදක් කළොත් සමාව නොදී හිටියොත් බුදු වචනේ ඉවත් වීමක් වෙනවා. වරදට සමාව දෙන්නේ කොහොමද? බුදුහාම හැටියට අපිට කේන්ති යනවනේ. කේන්තියට ප්‍රතිකාරය මොකද්ද? කේන්තියට ප්‍රතිකාරය මොකද්ද? කේන්ති නිවා ගැනීම. ඉවසීම. ඉවසීම. මේ හැම තැනකම කියන්නේ ඉවසන්න කියලා. ඉවසීමට සීමාවක් නැහැ. අපි කියනවනේ සාමාන්‍යයෙන් ඉවසුවා දැන් නම් මට ඇති. ඒ ඇති කියලා එහෙම එකක් නැහැ ධර්මයේ හැටියට. ඒතර ඒ තමයි මේ කියන්නේ. අනුශාසන සමාධිපතියන් බුදුහාඳුරෝ හැමතිස්සෙම ඉවසලා තියෙනවා. බුදුහාඳුරෝ ඔබ දන්නවද නීති පනවල තියෙන හැටි? නීතියට කියන්නේ විනය පිටක කියලානේ. බුදුහාඳුරෝ නීති පනවල තියෙන්නේ කරුණු දෙකක් අත්හැරලා. එකක් තමයි පළවෙනි වැරද්ද කරපු එක්කෙනා. ඒ විදිහේ වැරද්දක් පළමුවෙන් කරපු එක්කෙනාව නිදහස් කළා. පළවෙනි වැරද්ද තමයි මහාන වෙලා හිටිය කෙනෙක් බුදුහාඳුරෝ ජීවමාන කාලේ එයා පරම්පරාව නැති වෙනවා කියලා වැඩි හිටියෝ ඇවිල්ලා කියලා ඔව් එයා සිවුර අත්හැරලා ගිහිල්ලා තමන් කලින් භාර්යාවත් එක්ක එකතු වෙලා දරුවෙක් ඇදුවා. ඒ නිසා තමයි කාමීසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදේ පැනෙන්නේ. එතෙන්දී ඒ හැමෝටම නිදහස් කළා. එයාට ඒ වරද පැනෙන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා තමයි උම්මත්තකයා. උම්මත්තකයා නිදහස් කළා. මේ පෙරේද පත්‍රේ මම දැක්කා. මේ ධර්මක විශ්වගතියක් තියෙන කෙනෙක් තමන්ගේ අවුරුදු 65 අම්මව ගල් ඉන්නෙන් මේ කනට ඇනලා මරලා. පෙරේද පත්‍රේ තිබුණේ. එයාව පොලිසියෙන් ගෙනියලා නෝ කරලා. නමුත් එයා උම්මත්තකේ. මුත් එයා උම්මත්තකේ වුණාට රැකියාවක් කරලා තියෙනවා. වත්තක වැඩ කරලා තියෙනවා. වත්තක වැඩ කරලා පඩියක් කරන් තියෙනවා. ඒතර මෙයාට ඒක හැදෙන්නේ වරින් වර වෙන්න පුළුවන්. නමුත් නීති ඉදිරියට ගියාට පස්සේ එයා උම්මත්තක තියලා නිදහස් වෙන්නේ නැහැ. ඇයි? එයාගේ චේතනාවකින් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපේ කර්මානුකූලවත් එයාව උම්මත්තකේ වෙච්ච නිදහස එයාට ලැබෙන්නේ නැහැ. මොකද මරණ චේතනාවෙන් තමයි ඇනලා තියෙන්නේ. ඒ චේතනාවට ඒ වෙලාවේ ආව උම්මත්තකේ විල යට ගිහින්.
ඒ විදිහේ ස්වභාවවල තියෙනවා. ගුණාභරණ ඇති තැනැත්තිය. ඊට පස්සේ බුදුහාඳුර මේ කියන්නේ. ගුණාභරණ කියන්නේ ගුණ අධික තැනැත්තිය. ක්ෂමාවට කරුණ නැති තන්නේ සමා කළ යුත්තේ කුමක් නම් වන්නේද? ඔබ ඉල්ලන පරිදි මට ක්ෂමා කරන්න තරම් කරුණක් ඔය අත්තු ගාව නැහැ. ඒ නිසා මම මොකද්ද දෙන්නේ ක්ෂමාව. පිරිනිවන සඳහා යන තොපට මතුවේ කුමක් කියම්ද? අන්තිම ජීවිතය ගත කරන අවස්ථාවේදී මම ඔබට තව මොනවද කියන්නද තියෙන්නේ කියලා බුදුහාඳුරුවෝ පවිත්‍ර වූ අනුන වූ මාගේ භික්ෂු සංඝයා මෙලොවින් නිස්සරණට යන කල්හි ඊටාම පවිත්‍ර වෙච්ච කිසිම බැඳීමක් නැති භික්ෂු සංඝයා කියන්නේ මාර සංඝයා වන්දන ගාථාවෙත් කියලා තියෙනවා. එතන සංඝයා කියලා කියන්නේ සමූහයට. භික්ෂු සමූහය, භික්ෂුණී සමූහය, උපාසක සමූහය, උපාසිකා සමූහය කියන තේරුම එනවා සංඝයා කියන තැන. එතන සංඝයා කියන්නේ සමූහයට. එතකොට මෙතන කියනවා මෙලොවින් නිස්සරණයට යනවා. නිස්සරණය කියලා කියන්නේ සියල්ලම නැති කර. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් සියල්ල නිස්සරණේද? එයා නිස්සරණ කරලා නැද්ද? ඉස්සරනේ කරලා තියෙනවා. තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? තුනක් නිස්සරණ කරලා තියෙනවා. ඒ වුණාට තව හතක් තියෙනවා. ඒ නිසා මෙතනදී මේ 10ම නිස්සරණ කරලා මේ යන ඇත්තන්ට මම මොනවද කියන්නේ? නිස්සරණ යන කල්ලි පහන් වන කල්ලි ග්‍රහතාරකාවන්ගේ විශේෂණීය දැක චන්ද්‍රලේඛාව නික්මයන්ක් මෙනි. හරියට ඔබගේ මේ පිරිනිවීම කොහොමද? ඉර පායනකොට සඳ සහ තාරකා නොපෙනී යන වාසේ අපිට මේ දැන් පේනවද ඉඳ හදක් තරුවක් කියන්නේ? නිවන්ට ගිය කෙනාගේ ස්වභාවය ඒ හා සමානයි.